විභංග ප්‍රකරණය. විභංග කියලා කියන්නේ විභංග කියන වචනේ තේරුම තමයි බෙදීම, බෙදා දැක්වීම. විභංග කියලා කියවම එතකොට මේ තථාගතයන් වහන්සේගේ දේශනා ක්‍රමයක් තමයි කරුණු එකින් එක කොටස් කරමින් බෙද බෙදා ශ්‍රාවකයන්ට පහසුවෙන් ඉගෙන ගැනීම පිණිස අවස්ථාව සැලසීම. ඒ අංක කොටස් වශයෙන් ධර්මයේ බෙදා උගන්වන ක්‍රමයට කියනවා, උගන්වන දේශනා ක්‍රමයට කියනවා විභංග දේශනා කියලා. විභංග දේශනා සූත්‍ර පිටකයේ එබඳු දේශනා තියෙනවා. විනය පිටකයේ විශේෂයෙන් මේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණය තුල එබඳු දේශනා මිහිරි ලෙස ප්‍රඥාව පහළ වෙන ආකාරයෙන් ඔබට කියවන්ට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ අතර ස්කන්ධ විභංගය පළමු වෙන විභංගය, ස්කන්ධ විභංගය. ස්කන්ධ විභංගය තුළින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සුත්තන්ත භාජනීය, අභිධම්ම භාජනීය, පඤ්ඤා පුච්ඡක කියලා ක්‍රම තුනක් අනුගමනය කරමින්. සුත්තන්ත භාජනීය කියලා කියන්නේ සූත්‍ර දේශනාවට අනුව කොහොමද ස්කන්ධයන් විවරණය වෙන්නේ කියන කාරණේ ස්කන්ධ විභංගය. ඊළඟට සුත්තන්ත භාජනීය, අභිධම්ම භාජනීය කියලා කියන්නේ අභිධර්ම දේශනාවට අනුව ඒ ස්කන්ධයන් කොහොමද විස්තර විවරණය වෙන්නේ කියන කාරණය. ඊළඟට පඤ්ඤා පුච්ඡක ප්‍රශ්න විමසීම් වශයෙන් ස්කන්ධයන් ගැන වදාළ කොටසට කියනවා පඤ්ඤා පුච්ඡකය කියලා. මේ සෑම විභංගයකම පාසා ඔය කොටස් තුන තියෙනවා. මොකක්ද? සුත්තන්ත භාජනීය, අභිධම්ම භාජනීය, පඤ්ඤා පුච්ඡක. පඤ්ඤා පුච්ඡක කියලා කියන්නේ ප්‍රශ්න ඇසීම් වශයෙන් පිළිතුරු ලබා දෙනවා. එතකොට දැන් ස්කන්ධ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරන, ත්‍රිලක්ෂණ වශයෙන් විදර්ශනා කරන යෝගාවචරයේකට මේ ධර්මපරයාය හදාරා තිබීම මහෝපකාරයි. මේක හදාරනකොටම කියනකොටම ඒක විධේන රූපක්ඛන්ධෝ ආදී වශයෙන් මේ අභිධර්මයේන රූපස්කන්ධය ගැන, දුවිදේන රූපක්ඛන්ධෝ, ත්‍රිවිදේන රූපක්ඛන්ධෝ, චතුර්විදේන රූපක්ඛන්ධෝ ආදී වශයෙන් එක්වදාරුම්, දෙවදාරුම්, තෙවදාරුම් මේ විදිහට මේ රූපස්කන්ධයේ ප්‍රභේද විදර්ශනා කරන කෙනෙක් ප්‍රඥාවෙන් දැකිය යුතු ආකාරයෙන් තමයි මෙතන දේශනා කරන්නේ. මෙතන මේ තියෙන සියලු ආකාරයෙන් සෑම තථාගත ශ්‍රාවකයෙකුම දකිනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔබ සංසාරේ පුරුදු කරපු යම් විදිහක් තියෙනවා නම් මේ නාම රූප ධර්ම පිළිබඳ විදර්ශනාව ඒ සියල්ලම මේ ධර්මස්කන්ධය ඇතුළත ඇතුළත් වෙනවා, අන්තර්ගත වෙනවා. එනිසා මේක ඉගෙන ගන්නකොට සංසාරේ ඔබ කරපු ඒ සමත විදර්ශනා භාවනාව, ඔබ හිත හුරු කරපු විදිය, ඔබේ ඡන්ද චිත්ත විරිය විමර්ශා ධර්ම වැඩිලා තියෙන ආකාරය, ඉන්ද්‍රිය බල ධර්ම වැඩිලා තියෙන ආකාරය යම් පමණද එපමණකින් මේ ධර්මය ඔබට මේ ජීවිතේ ගෝචර වෙනවා, වැටහෙනවා, අවබෝධ වෙනවා. ඒ අතීත හේතු ශක්තියත් සමග මේ ධර්මය ඔබටම ඔබේ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරන්න මහඟු පිටු බලයක්, උපකාරයක් මේ විභංග ප්‍රකරණයට අදාළ ධර්මපරයායන්ගෙන් සැපයනවා. ඊළඟට තියෙනවා ආයතන විභංගය. දෙවන විභංගය ආයතන විභංගය. ද්වාදස ආයතන කියලා බහලා තියෙනවා නේද? ද්වාදස ආයතන, චක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන. ඊළඟට රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන. ඊළඟට ධම්මායතන. ඊළඟට එතකොට හරියට චක්ෂුරාදී ආයතන 6යි, ඊළඟට රූපාදී ආයතන 6යි. 12යි ද්වාදස ආයතන. ඒ ද්වාදස ආයතනයන් පිළිබඳව අර විදිහටම සුත්තන්ත භාජනීය, අභිධම්ම භාජනීය, පඤ්ඤා පුච්ඡක වශයෙන් විස්තර වෙනවා. ඊළඟට තියෙනවා ධාතු විභංගය. තුන්වන විභංගය ධාතු විභංගය. ධාතු විභංගය කියවහම පඤ්ඤා පුච්ඡක ප්‍රශ්න ඇසීම. ප්‍රශ්න ඇසීම වශයෙන්
ධර්මයේ තෝරා දීම පඤ්ඤා පුච්චක කියලා කියන්නේ. පඤ්ඤා පුච්චක. පඤ්ඤා පාලි භාෂාව. පඤ්ඤහංතේ සමන පුච්චිස්සාමි කියලා කියන්නේ කවුද? ආලවක යක්ෂය. පඤ්ඤහංතේ සමන පුච්චිස්සාමි. මම ශ්‍රමණේ නුඹගෙන් ප්‍රශ්නයක් අහනවා. උත්තර දුන්නේ නැත්නම් හදවත බලනවා කියනවා. පඤ්ඤහංතේ සමන පුච්චිස්සාමි. පඤ්ඤහං ඒ ආකාර තුනෙන් ඔය ධාතු විභංගයක් විස්තර වෙනවා. ධාතු විභංගයක් මේ සමහර විභංගවල පඤ්ඤා පුච්චකය එන්නේ නැහැ. සුත්තන්ත භාජනී අභිධම්ම භාජනී කියන කොටස් දෙක පමණක් එනවා. ඒවා විස්තර වශයෙන් අපිට ඉදිරියට කතා කරන්න පුළුවන්. ඊළඟට දැන් ඔය ධාතු විභංගයේදී 18 ධාතු ගැන මනා විවරණයක් තථාගතයන් වහන්සේ දේශනා කරන විදර්ශනා කරන කෙනෙකුට මේකේ තියෙන සුවිශේෂීත්වය තමයි මේ ස්කන්ධ විභංගයේ විතරක් මනාකොට හදාරලා හොඳට කටපාඩම් කරගෙන ගලපා තම ජීවිතේට බලන්න ගත්තොත් ඒ ශ්‍රාවකයාට ඒ ධර්මපරයාය උනත් සෑහෙනවා මේ සියලු දුක් ගෙවන් කරන්න විදර්ශනා ඥානය පහළ කරගන්න. එතකොට ස්කන්ධ විභංගයේ කෙනෙකුට හොඳට අධ්‍යයනය කරන්න ලැබුණොත් තව කෙනෙකුට ආයතන විභංගය, තව කෙනෙකුට ධාතු විභංගය මේ සමස්තයෙන් කතා කරන්නේ ඔබේ මගේ ජීවිතය නම් වූ මේ ආධ්‍යාත්මික ලෝකයේ පිළිබඳව, ආධ්‍යාත්මික ආයතන පිළිබඳව, ඒ වගේම බාහිර ආයතන පිළිබඳව. ආධ්‍යාත්මික සහ බාහිර ආයතන එකතු වුණාට පස්සේ ඇතිවන්නා වූ නීවරණ කෙලෙස් ග්‍රන්ථ ඕග යෝග පාපී ලාමක අකුසල ධර්ම පිළිබඳව ඒවා පිළිබඳව හේතුඵල ධම එය මනාවකට අවබෝධ කරගෙන හේතු වශයෙන් ඵල වශයෙන් අවබෝධ කරගෙන අනාගතයේ දුක් පිණිස නොපවතින හේතු රැස්වන විදියට ලැබිච්ච මිනිසත් බව පරිහරණය කරලා ඒ කුසල ප්‍රයෝගයෙන් එහෙම නැත්නම් ඒ ප්‍රයෝග සම්පත්තිය නමින් හඳුන්වන ධර්මයේ හැසිරීම මතින් අනාගතයේ අභිනව අනාගතයේ විපාක පිණිස අභිනව කුසල සංස්කාරයක් හෝ අකුසල සංස්කාරයක් රැස් නොවන විදිහට කර්මයන් ඡය කිරීම පිණිසමයි මේ සෑම මඟ පෙන්වීමක් බුදුරජාණන් වහන්සේ කරන්නේ. එනිසා එකම චිත්තෝත්පාදයක් නමුත් එකම චිත්ත වීතියක් ගත කරන කාලයක් නමුත් අභිනව සංස්කාර ධර්මයන් අනාගතයේ දුක් පිණිස පවතින විශේෂය රැස් නොකර යෝනිසෝ මනසිකාරයේ පිහිටුවලා ඔබේ ඔය කය පිළිබඳව හෝ වේදනා පිළිබඳව හෝ සිත පිළිබඳව හෝ සිහිය යොමු කරලා කාලය ගත කරගන්න ලැබුණොත් ඒ ශ්‍රාවකයා තමයි කවදා හරි දවසක මේ මහ පොළොව කම්පා කරමින් රහත් වෙලා සසර දුකින් නිදහස් වෙන්නේ. ඒ නිසා පුංචි වැඩක් නෙමෙයි මේ අනාගතයේ ලැබෙන විපුල ඵලයක් වෙනුවෙන් ලැබෙච්ච මිනිසත් බව නම් වූ කාලය ගත කිරීම. ඊළඟට තියෙනවා සත්‍ය විභංගය. හතරවන විභංගය සත්‍ය විභංගය. සත්‍ය විභංගය. සත්‍ය විභංගයෙන් කෙරෙන්නේ චතුරාර්ය සත්‍යය බෙදා දැක්වීමක්. සූත්‍ර වශයෙන්, අභිධර්ම වශයෙන්, ප්‍රශ්න ඇසීම් වශයෙන් තිනේම හරීම මේ ප්‍රඥා ගෝචරයි. එක කොටසක් ඉගෙන ගන්නකොට මහා පුදුම සතුටක් ඇති වෙනවා. එක කොටසක් ඉගෙන ගන්නකොට. ඊළඟට තියෙනවා ඉන්ද්‍රිය විභංගය කියලා කොටසක්. ඉන්ද්‍රිය විභංගය. ඉන්ද්‍රිය විභංගය. අභිධර්මයේ තුල තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය නම් වූ නාම රූප ධර්ම පිළිබඳව බෙදීමක් තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ බඳු ඉන්ද්‍රිය ධර්ම 22ක් දේශනා කරන 22 ඉන්ද්‍රිය කියලා එකට කියන්නේ. ඉන්ද්‍රිය ධර්ම 22ක්. චක්කු ඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය ආදී වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්ම 22ක් දේශනා කරන 22 ඉන්ද්‍රිය කියලා. ඒ ඉන්ද්‍රිය පිළිබඳව බෙදා දැක්වීමට ඉන්ද්‍රිය විභංගය කියලා කියනවා. ඊළඟට තියෙනවා පච්චයාකාර විභංගය. 6 වෙනි විභංගය. පච්චයාකාර විභංගය.
ඉස්කෝලේ යන කාලේ කිසිම වැඩගමකට නැති දේවල් කටපාඩම් කරන් ගිරව් වගේ ඒක කටපාඩම් කරගන්න. පච්චයාකාර විභංගය කියන්නේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව බෙදා කරුණු දැක්වීම. පච්චයාකාර විභංගය. වැඩි නෙමෙයි මේ වගේ තැනකට ඇවිල්ලා පටිච්ච සමුප්පාදය කියන වචනේ අහලා ගියත් ඇති. අර දොරෙන් ඇවිල්ලා මේ දොරෙන් යනකොට එනවා පටිච්ච සමුප්පාදය කියන වචනේ. ඒත් ලාභයක්. අර ඒ කාලේ මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේලා කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දැන් ටික කාලයක් පැවිදි වෙන්න ඇවිල්ලා පැවිදි වෙන්න ඇවිල්ලා ඉන්නකොට ඉතින් ටික දවසක් ඉන්නකොට දැන් ගෙදර යන්නත් නැහැ මේ ගීත අසන්න ගීත ගයන්න ඊළඟට මොනවද ප්‍රවෘත්ති පත්‍ර කියවන්න ගුවන් විදුලි අහන්න රූප වාහිනිය බලන්න ඒව නැහැ. ඉතින් මේ සමහරු මහාන වෙන්න නැවිලා ආපහු යනවා. 100ක් ආවතින් 10ක් විතර තමයි නතර වෙන්නේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේලා කියනවා දැන් බේර ගන්නම බැරි නම් දැන් පැවිදි වෙන්නත් ඕන. හැබැයි හිත දෙන්නේ නැත්නම් ඒවත් කෙනෙකුට කියනවා ඔයා මහාන වෙලා අර දොරෙන් ඇවිල්ලා මේ දොරෙන් යන්නකෝ. ඒ කාලේ හරි ධර්මාවබෝධයට මහා උපකාරයක් කියනවා. ඉතින් ඒ කියමන විශ්වාස කරගෙන පැවිදි වෙච්ච අය අදත් ඉන්නවා මහා තෙරුන් වහන්සේලා කියන්නේ. ඒක නිසා මේ අතෙන්ට ඇවිල්ලා අහගෙන ඉඳලා ගියත් ඇති අර බැන්නෙන් මේ පැත්තට ඔළුව දාලා මේක වචනයක් අහගෙන ඉඳලා ගියත් එපමණකින්ම මේ ගමන සාර්ථකයි. ඒ නිසා කෙනෙක් දැන් මෙතන සමාලාවට නිින්ද ගියත් ඇහැරෙනකොට හරි ඇහෙන්නේ බණපදයක් නේ. ඒ ගැන සතුටු වෙන්න ඕනේ. ඊළඟ විභංගය තමයි සතිපට්ඨාන විභංගය. සතිපට්ඨාන විභංගය. සතිපට්ඨාන විභංගය. සතිපට්ඨාන විභංගයේ සතිපට්ඨාන සතර සතිපට්ඨානය සූත්‍රාන්ත වශයෙන් අභිධර්ම වශයෙන් කෙරෙන දේශනාව සතිපට්ඨාන විභංගය. ඊළඟ විභංගය තමයි සම්මප්පදාන විභංගය. සම්මප්පදාන ඒ කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන යන් පිළිබඳව වදාළ කොටස. සම්මප්පදාන විභංගය. ඊළඟ විභාගය තමයි ඉද්ධිපාද විභංගය. ඉද්ධිපාද ඡන්ද චිත්ත විරිය මීමාංසා කියන්නේ ඉද්ධිපාද විභංගය. ඉද්ධිපාද විභංගය. ඔය දේවල් ලියාගෙන ගිහිල්ලා ගෙදර ගිහින් හවස පැයක වගේ කාලයක් අඩුම තරමින් යොමු කළ නැවත වතාවක් කියවන්න. හිතට ගන්න මේ දේවල්. අර පුබ්බ යෝගාවචර සූත්‍රවල සඳහන් වෙනවා මේ වෙලාවේ මේ ඉගෙන ගන්න ධර්මය සමහරට හෙට වෙනකොට අමතක වෙන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ මනාව තේරුම් ගත්තොත් යම් දවසකද සති සමාධි මනාව පිහිටලා සිත සමාහිත වෙලා සිත එකඟ වෙලා සිත තැන්පත් වෙලා මේ ධර්මයේ මතුවෙන්න පටන් ගන්න අන්න එදාට ඉගෙන ගන්න මේ ධර්මය මහා අනුග්‍රහයක් සපයනවා කියනවා. නාම රූප ධර්ම තෝරාගෙන විදර්ශනා කරලා නව මහා විදර්ශනා ඥාන පිළිවෙලින් සත්‍ය විසුද්ධියේ පිළිවෙලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නිසා පාඩුවක් වෙන්නේ නැහැ. ඊළඟ විභංගය තමයි මග්ග විභංගය. මග්ග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග පිළිබඳව ඒ වගේම මග්ග කියලා කිව්වට පස්සේ සුගතිය පිණිස හේතු වන දුගතිය පිණිස හේතු වන නිවන පිණිස හේතු වන මාර්ග තියෙනවා ලෝකේ. මාර්ග තුනක් තියෙනවා. සුගති මාර්ගය, දුගති මාර්ගය, නිබ්බාන ගාමිනී පටිපදා මාර්ගය. ඒ පිළිබඳව යම් ඉගැන්වීමක් මේ මග්ග විභංගයේ තථාගතයන් වහන්සේ දේශනා කරන විශේෂයෙන් චතුරාර්ය සත්‍යයට අදාළ සතර වෙන සත්‍යයට අදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුළු ගැන්වෙන විදිහට තමයි මේ මග්ග විභංගය තථාගතයන් වහන්සේ වදාළන්නේ. ඊළඟට බොජ්ජංග විභංගය. බොජ්ජංග ධර්ම පිළිබඳව කෙරෙන ගැන්වීම බොජ්ජංග විභංගය. සප්ත බොජ්ජංග ධර්ම ගැන.
ඊළඟ විභංගය තමයි ධ්‍යාන විභංගය. ධ්‍යාන නැත්නම් ධ්‍යාන විභංගය. ධ්‍යාන පිළිබඳව ප්‍රථමාදී ධ්‍යාන පිළිබඳව ඒ ධ්‍යාන අංග පිළිබඳව බෙලා දක්වමින් උගන්වන ඉගැන්වීමට කියනවා ධ්‍යාන විභංගය කියලා. දැන් මේ පින්වත් පිරිසට නුවණ තියෙනවනේ හිතලා බලන්න මේ විභංග ප්‍රකරණයට ඇතුල් නොවෙන්නේ මොන ධර්මපරයයද කියලා. මෙච්චර කාලයක් කන් වලින් අහපු හැම දෙයක්ම මේ පොතේ තියෙනවා. ඒකයි මේකේ තියෙන සුවිශේෂී බව කියලා කියන්නේ. සුවිශේෂී බව. ඊළඟට අප්පමඤ්ඤා විභංගය. අප්පමඤ්ඤා මොනවද අප්පමඤ්ඤා කියලා කියන්නේ? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අප්පමඤ්ඤා. ඒ පිළිබඳව මේ ධර්මයේ තුල මේ විභංග ගණනය තුල විස්තර වශයෙන් ඉගෙනගන්නවා. ඊළඟට තියෙනවා සික්ඛාපද විභංගය. සික්ඛාපද විභංගය. ශික්ෂාපද පිළිබඳව. එතකොට මේ කොටස විතරක් ඉගෙන ගත්තත් හොඳටම ඇත්ත කියලා හිතෙනවා කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ අභිධර්මයේ එකම පොතක්. ඊළඟට පටිසම්භිදා විභංගය. පටිසම්භිදා විභංගය. පටිසම්භිදා අත්ථ ධම්ම නිරුද්ධි පටිභාන කියන සතර පටිසම්භිදාවන් පිළිබඳවයි මේ පටිසම්භිදා විභංගයෙන් ඉගෙනගන්නේ. පටිසම්භිදා විභංගය. පටිසම්භිදා විභංගය. ඊළඟට තියෙනවා ඥාන විභංගය. ඥාන විභංගය. ඥාන විභංගය. ඥාන තථාගතයන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ අනන්ත ඥානයන් පිළිබඳව මේ ඥාන විභංගයේ කරුණ ඇතුළත් වෙනවා. ඥාන විභංගය. ඒක විදේන ඥානවත්තු දුවිදේන ඥානවත්තු ආදී වශයෙන් මේක විස්තර වෙනවා. ඊළඟ විභංගය තමයි කුද්දක වත්තු විභංගය. කුද්දක වත්තු විභංගය. කුද්දක වත්තු විභංගය. කුද්දක වත්තු. කුද්දක වත්තු විභංගය. ඒ කුද්දක වත්තු විභංගයේ දැන් මුලින් කියවෙච්ච විභංගයන්ට ඇතුළත් නොවන කරුණු මේ කොටසේ ඇතුළත් වෙනවා. කුද්දක වත්තු විභංගය. ඊළඟ විභංගය තමයි ධම්ම හදේ විභංගය. මේ කුද්දක වත්තු විභංගය ඊළඟට ධම්ම හදේ විභංගය. ධම්ම හදේ විභංගයේ ඇතුළත් වෙන්නේ මේ මුලින් කියපු විභංග වලට ඇතුළත් නොවන කරුණු. සමහරට ඒකට ඇතුළත් වෙන කරුණුත් තියෙනවා. ඒවා ඊටා විසිතුරු ආකාරයෙන් ප්‍රඥාව පහළ වෙන ආකාරයෙන් විදසුන් නුවණ යෝගාවචරයේ ස්කන්ධායතන ධාතු විෂයෙහි පවතින ආකාරයෙන් දේශනා කරන ධර්මපරයය තමයි ඔය කුද්දක වත්තු සහ ධම්ම හදේ විභංග කියලා කියන්නේ. එතකොට මේ කියපු 18ක් විභංග 18ක් තියෙනවා. මේ 18න් යුක්ත පොත් වහන්සේට කියන විභංග ප්‍රකරණය කියන විභංග ප්‍රකරණය මුළු නිවන් මඟම ප්‍රගුණ කළ යුතු සියලු කාරණා ඒවා ප්‍රගුණ කළ යුතු ආකාරය සියල්ලම මේ කොටසේ අන්තර්ගත වෙනවා. විභංග ප්‍රකරණය බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලාගේ අරගෙන කියවන්න මේවා තේරෙන්න අමාරු නෑ. ඔයත් පිනක් තියෙන හින්දානේ මේ වගේ උතුම් වැඩසටහනකට සම්බන්ධ වෙන සංසාරයෙන් ගෙන ආපු ඒ පුණ්‍ය විපාකය තුල තියෙනවා මේ ධර්මයේ වැටහෙන ස්වභාවය, වැටහෙන ගතිය. හැබැයි යෙදෙන්නේ නැත්නම් විමසන්නේ නැත්නම් වැටහෙන්නේ නැහැ. ඒ නිසා අරගෙන කියවන්න. එකපාරක් කියුවට පස්සේ තේරෙන්නේ නැත්නම් දෙපාරක්, නැත්නම් තුන් පාරක්, නැත්නම් හතර පාරක්. කවදා හරි දවසක යම් පමණකින් වැටහෙනවා නම් ඒ ප්‍රමාණය එනකම්ම කියවන්න. මේ එකම විභංග ප්‍රකාරණක අපි දු ස්කන්ධ විභංගය කියලා මේ විභංගයක් දවසකට සජ්ජායනා කරන්න අරගෙන ඒ සජ්ජායනා කිරීම නිවන් දොරටුව. සජ්ජායන මාත්‍රය. එනිසා කියන්න බැරි වටිනාකමක් තියෙන දෙයක් නේ. කියන්න බැරි තරම් වටිනාකමක් තියෙන